අපි ළමයි අද කරන පාඩම 7 වන ශ්‍රේණියේ 14 වෙනි පාඩම. 7 වන ශ්‍රේණියේ 14 වන පාඩම. සරල රේඛීය තල රූප කියන පාඩම තමයි කරන්න යන්නේ. සරල රේඛීය තල රූප. එයි මම සරල රේඛීය කියලා කියන්නේ. සරල රේඛීය කියන්නේ වක්‍ර රේඛා තියෙනේවත් තියෙන්න පුළුවන් තල රූප. දැන් වෘත්තය ගත්තොත් සරල රේඛීය තල රූපයක් නෙමෙයි. තල රූපයක්. හැබැයි වක්‍රයක්. එහෙනම් ඒක සරල රේඛීය තල රූප වලට ගන්න බෑ. සරල රේඛීය තල රූප කියන පාඩම ළමයි මේක තල රූපයක් කියලා කියන්නේ මොකද්ද? තල රූපයක් කියලා කියන්නේ විමාන තලයේ තියෙන්නේ. ඒ කියන්නේ දිගක් පළලක් තියෙන උසක් නැහැ. එකම තලයක තියෙන. දැන් අපි ගත්තොත් එහෙම මේසයක පෘෂ්ඨයේ ගෑවෙන්න මේ සියලුම දාර තියන්න පුළුවන් නම් සියලුම රේඛා. ඒක සරල රේඛයේ තල රූපයක්. තල රූපයක්. දැන් අපි මොකක් හරි රූපයක් අඳිනවා. දැන් මම එකක් අඳින්නම් ඔන්න බලන්නකෝ. මම අඳින්නම් පෑන ලොකු එකක් ආවා. ඔන්න මම මොකක් හරි රූප සටහනක් අඳිනවා. දැන් බලමු. ඉන්න අඳිනවා මම මොකක් හරි රූප සටහනක්. හරි. මොනවා හරි එකක් අඳිනවා. ඇන් දෙක නෙමෙයි හදලා දුන්නේ නේ කම්පියුටරේ. හරි කමක් නැහැ. දැන් මේකේ ළමයි තල රූපයක් කියලා කියන්නේ මොකක්ද කියලා බලමු. තල රූපයක් කියලා කියන්නේ අපි මේක ඉරටු වලින් හැදුවා කියලා හිතන්නකෝ. මේසයක් උඩ අපි මේක තියෙනවා. එතකොට මෙයාවත් මේසේ ගෑවිලා තියෙනවා. මෙයාවත් මේසේ ස්පර්ශ වෙලා තියෙනවා. මේ ඉරට්ටත් සම්පූර්ණයෙන් මේසේ ගෑවිලා. මෙයාවත් සම්පූර්ණයෙන් ගෑවිලා. මෙයාවත් ගෑවිලා. මෙයාවත් ගෑවිලා. මේ සියලුම රේඛා අර මේසේ උඩ ගෑවිලා තියෙනවා. එකක්වත් උඩට ඉස්සිලා නැහැ. එහෙනම් මේක තල රූපයක්. සරල රේඛීය තල රූපයක්. අපි හිතමු මේක එක ඉරට්ටක් උඩට ඇවිල්ලා තියෙනවා කියලා. මෙන්න මෙහෙම ඇවිල්ලා තියෙනවා කියලා. එක ඉරට්ටක් උඩට ඉස්සිලා තියෙනවා. එතකොට මේක සරල රේඛීය තල රූපයක් නෙවෙයි. සරල රේඛීය තල රූපයක්. තල රූපයක් කියන්නේ එකම තලයක තියෙනවා කියන එකයි. එකම තලයක් අපි ගොඩක් වෙලාවට මේසේ පෘෂ්ඨය ගත්තොත් එකම තලයක්. දැන් කාට හරි අහන්න පුළුවන් මේක බිම තිබ්බහම බැරිද කියලා. මේසයක් උඩම තියන්න ඕනද කියලා. එහෙම එකක් නැහැ. හරි බිම තිබ්බත් කමන්නේ නැහැ. බිත්තියකට හේතු කරත් කමන්නේ නැහැ. මුළු බිත්තියම හේතු වෙලා තියෙන්න ඕනේ මේ සියලුම ඉරටු. එතකොට තමයි මේක සරල රේඛීය තල රූපයක් වෙන්නේ. එතකොට තල පෘෂ්ඨයක් කියන එක පැහැදිලිනේ. ඝන වස්තු කියලා වෙනම જાතියකුත් තියෙනවා. මේවා මේ සරල රේඛීය තල රූප කියන ඒවා තමයි මම මේ කිව්වේ ඔයගලන්ට. හරි? right. දැන් බලමු අපි මේකේ මොනවද තියෙන්නේ කියන එක. ඔයගොල්ලෝ අච්චුපත පෙරලා ගන්න මේ කියන ඒවා හොඳට අහගන්න බලා ගන්න මම ඔයගලන්ට මේවා පැහැදිලි කරලා දෙනවා. හරි? සරල රේඛීය තල රූප. ඒතර මේකේ 14 වෙනි පාඩමේ එක කොටස. දැන් මේකේ මේ බලන්න ළමයි බහු අස්ත්‍ර. බහු කියන්නේ මොකද්ද? ගොඩක් තියෙනවා. බහු කියන්නේ ගොඩක් තියෙනවා. අස්ත්‍ර කියලා කියන්නේ පාදවලට. පාද ගොඩක් තියෙන ඒවට අපි කියනවා බහු අස්ත්‍ර කියලා. මේ බහු අස්ත්‍රත් සරල රේඛීය තල රූපම තමයි ළමයි. එතකොට මේ බහු අස්ත්‍ර වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන්. උත්තල බහු අස්ත්‍ර සහ අවතල බහු අස්ත්‍ර කියලා. මම කියලා දෙන්නම්. උත්තල බහු අස්ත්‍ර සහ අවතල බහු අස්ත්‍ර කියලා බහු අස්ත්‍ර වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන්. මෙතනදී ළමයි අපි ගත්තොත් එහෙම පහත දැක්වෙන එක් එක් තල රූපය ගැන අවධානය යොමු කරමු කියලා කියනවා. එතකොට මේකේ ගත්තාම මේක ත්‍රිකෝණයක්. මේ ත්‍රිකෝණයක් පාද තුනක් තියෙනවා. සරල රේඛීය තල රූපයක්. එතකොට මේකේ පාද හතරක් තියෙනවා. මේකට අපි කියනවා චතුරස්‍රයක් කියලා. මේවා උත්තල බහුවස්ත්‍ර මේක. මේක නිකන් ඇතුළට එබිලා ගිහිල්ලා මේ බහුවස්ත්‍රය නේද? මේ වගේ ඒවට කියනවා අවතල බහුවස්ත්‍රයක් කියලා. මේක ටිකක් වෙනස්. මේක උත්තල බහුවස්ත්‍රයක්, මේකත් උත්තල බහුවස්ත්‍රයක්, මේක අවතල බහුවස්ත්‍රයක්. එතකොට ළමයි මේකේ මෙම තල රූප සියල්ලම සරල රේඛා ඛණ්ඩ වලින් සංවෘත වී ඇත. සරල රේඛා ඛණ්ඩ වලින් සංවෘත වෙලා තියෙනවා. සංවෘතයි කියන්නේ මේක සම්පූර්ණයෙන් වට වෙලා තියෙනවා. මේකේ දොරවල් නැහැ. එළියට යන්න බෑ. චූටි කුඹියෙකුටවත් එළියට යන්න බැරි වෙන්න සම්පූර්ණයෙන්ම වහලා තියෙනවා. තේරෙනවද? ඒක තමයි සංවෘතයි කියලා කියන්නේ. ඊගාවට
තව මෙම තල රූප වල සරල රේඛා ඛණ්ඩ ඡේදනය නොවේ. අන්න සරල රේඛා ඛණ්ඩ ඡේදනය නොවේ. ඡේදනය කියන්නේ මේ ඡේදනය වෙනවා කියලා කියන්නේ ළමයි කැපෙනවා කියන එකයි. ඡේදනය කියන එකේ අදහස කැපෙනවා කියන එකයි. ඡේදනය නොවේ. දැන් ඔයගොල්ලන්ගේ අච්චුපතේ එහෙම මෙහෙම highlight කරන්න එපා. තේරෙනවද? මම කළාට මම මේ PDF එකේ කොපියක් අරන් තියෙන්නේ. හරි? ඒක නිසා මට මේකේ ඕන දෙයක් කරාට පොතට හානියක් නෙයි. මේක ඡේදනය නොවේ. එක් ශීර්ෂයකදී හමුවන්නේ සරල රේඛා ඛණ්ඩ දෙකක් පමණි. එක ශීර්ෂයකදී බලන්න මේ ශීර්ෂයේ සරල රේඛා ඛණ්ඩ දෙකයි. මේ ශීර්ෂයේ සරල රේඛා ඛණ්ඩ දෙකයි. මේ ශීර්ෂයේ සරල රේඛා ඛණ්ඩ දෙකයි. මෙතන සරල රේඛා ඛණ්ඩ දෙකයි. ශීර්ෂය අඳුරනව නේද? ශීර්ෂය කියන්නේ මේ මුල්ල. මේ ශීර්ෂය කියන්නේ මේ මුල්ල. මේ ශීර්ෂය. මේක ශීර්ෂය. ශීර්ෂය අඳුරනවනේ දැන් අපි කෝණ ඇඳලා තියෙනවනේ නේද? right. එක ශීර්ෂයකදී මේ වැදගත් කරුණු හරි. එක් ශීර්ෂයකදී හමුවන්නේ සරල රේඛා ඛණ්ඩ දෙකක් පමණි. මෙවැනි තල රූප බහුවස්ත්‍ර ලෙස හැඳින්වේ. බහුවස්ත්‍ර කියලා කියනවා. ඒතර මේකේ තව සම්පූර්ණ වෙන්න ඕන දේවල් තියෙනවා. බහුවස්ත්‍රයකට ළමයි අනිවාර්යයෙන්ම සංවෘත තල රූපයක් බහුවස්ත්‍රයක් වෙන්නේ. සරල රේඛා වලින් වට වූ සංවෘත තල රූපයක් බහුවස්ත්‍රයක් වේ කියලා කියන්නත් පුළුවන්. හරි? දැන් අපි බලමු මේකේ මොනවද තව කියන්නේ කියලා. සරල රේඛා ඛණ්ඩ තුනකින් හෝ ඊට වැඩි ගණනකින් සමන්විත සංවෘත සරල රේඛීය තල රූපයක් බහුවස්ත්‍රයක් ලෙස හැඳින්වේ. සරල රේඛා ඛණ්ඩ තුනකින් හෝ ඊට වැඩි ගණනකින්. ඒ කියන්නේ ළමයි සරල රේඛා දෙකක් ඇන්දොත් එහෙම මේ සරල රේඛා දෙකෙන් බහුවස්ත්‍රයක් හදන්න බෑ. ඇයි? සරල රේඛා දෙකක් ඇන්දොත් එහෙම ඒක විවෘතයි. දෙක රේඛාවක් අදිනවා. තවත් රේඛාවක් අදිනවා. මේක වහන්න බෑනේ ළමයි. දැන් ඔයගලන්ට කියන්න පුළුවන් වහන්න පුළුවන් මෙහි රේඛාව මෙහිම නමලා අරගෙන මෙතනින් වහත හැකියි කියලා. එතකොට මේක සරල රේඛාවක්ද? මේක සරල රේඛාවක්ද? කෙලින් රේඛාවක්ද? නෑනේ. ඒක නිසා සරල රේඛා දෙකක් ඇන්දොත් ඒක අපිට වහන්න බෑ. ඒක නිසා විවෘත වෙනවා. ඒක නිසා තමයි අපිට සරල රේඛා තුනක් හෝ ඊට වැඩි ගණනක් කියලා කියන්නේ. එහෙනම් බහුවස්ත්‍රවල තියෙන කුඩාම බහුවස්ත්‍රය ළමයි මොකද්ද? ත්‍රිකෝණය. බහුවස්ත්‍රවල තියෙන කුඩාම බහුවස්ත්‍රය ත්‍රිකෝණය. මේ තියෙන්නේ ළමයි නවවන ශ්‍රේණියට මම හදපු ටියුට් එක. නවවන ශ්‍රේණියේ 25 වෙනි පාඩම බහුවස්ත්‍ර පොලිගෝන්. මේ තියෙන බහුවස්ත්‍ර කීපයක් මම මේ දාලා තියෙනවා. මේ බහුවස්ත්‍ර. මේවා උත්තල බහුවස්ත්‍ර තියෙනවා. මේවා අවතල බහුවස්ත්‍රත් තියෙනවා. සමහර ඒවා. මේ බලන්න. මේ බහුවස්ත්‍ර සරල රේඛා ඛණ්ඩ වලින් වට වූ සංවෘත තල රූපයක්. සරල රේඛා ඛණ්ඩ වලින් වට වූ සංවෘත තල රූපයක් බහුවස්ත්‍රයක් ලෙස හැඳින්වෙනවා. මේ බලන්න සරල රේඛා තුනක්වත් මේකේ තියෙනවා. මේකත් බහුවස්ත්‍රයක්. සරල රේඛා තුනක් තියෙනවා. මේ තුනකට වැඩි හතරක් තියෙනවා. මේ ත්‍රිජ්ජිකෝණාංශයක්. මේකෙත් එහෙමයි. මේකේ මේ බලන්න මේක ඇතුළට එබිලා. ඒකට විශේෂ නමක් අපි කියනවා බලමු. මේ බහුවස්ත්‍රයක්. මේකත් බහුවස්ත්‍රයක්. මේ ඔක්කොම බහුවස්ත්‍ර. බහුවස්ත්‍ර වර්ග දෙකකි. මේ පේනව නේද? බහුවස්ත්‍ර වර්ග දෙකකි. උත්තල බහුවස්ත්‍ර අනිත් එක අවතල බහුවස්ත්‍ර. බහුවස්ත්‍ර වර්ග දෙකක් තියෙනවා දරුවනේ. එකක් උත්තල බහුවස්ත්‍ර අනිත් එක අවතල බහුවස්ත්‍ර. එතකොට මොනවද අවතල බහුවස්ත්‍ර කියලා කියන්නේ? අවතල බහුවස්ත්‍ර. අවතල බහුවස්ත්‍ර කියලා කියන්නේ ළමයි බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ. මොනවද මේ අභ්‍යන්තර කියන්නේ? අභ්‍යන්තර කියන්නේ ඇතුළත කියන එකයි. අභ්‍යන්තර කියලා කියන්නේ ඇතුළත. මේ බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ එකක් හෝ වැඩි ගණනක් අංශක 180ට වඩා වැඩි නම් එනම් පරාවර්තිත කෝණ වේ නම් එම බහුවස්ත්‍රය අවතල බහුවස්ත්‍රයක් ලෙස හැඳින්වේ කියලා කියනවා. එහෙනම් ළමයි අවතල බහුවස්ත්‍රයක් කියන්නේ මොකද්ද? ඔන්න බලන්න. මම ඊටු ටිකක් කියලා ඉන්නම්. අවතල බහුවස්ත්‍රයක ඇතුළත ලක්ෂ දෙකක් යා කරන රේඛාව බහුවස්ත්‍රයෙන් පිටතට යා හැකිය කියලා කියන්නේ. අවතල බහුවස්ත්‍රයක් සෑදීමට අවම වශයෙන් පාද 4ක්වත් තිබිය යුතුය. ඉස්සෙල්ලා අපි කිව්වනේ බහුවස්ත්‍රයකට පාද 3ක් තිබ්බත් ඇති කියලා.
නේද? ඔව් පාද තුනක් තිබ්බත් බහුවස්සයක් වෙනවා. අපි මේ කතා කරන්නේ එයාගේ විශේෂිත වූ එක්කෙනෙක්. කවුද? අවතල බහුවස්ස. එහෙනම් ළමයි අවතල බහුවස්සයකට පාද තුනක් මදි. පාද හතරක්වත් හැදෙන්න ඕනේ අවතල බහුවස්සයකට. ඔන්න බලන්න මම අවතල බහුවස්සයක් හදන්න හදනවා පාද තුනකින්. හරි? ඔයගලන්ට පේනවනේ මෙතන ඔන්න 1යි, ඔන්න 2යි, ඔන්න 3යි. පාද තුනකින් අවතල බහුවස්සයක් හදන්න හදනවා. බෑ අවතල බහුවස්සයක් හදන්න. මේක උත්තල බහුවස්සයක්. එහෙනම් ළමයි මම මේක මොකද කරන්න යන්නේ දැන්? දැන් මම මේකේ පාද හතරකින් හදන්න පුළුවන්ද කියලා බලනවා අවතල බහුවස්සයක්. පුළුවන්. පාද හතරකින් අවතල බහුවස්සයක් හදන්න පුළුවන්. ඒතර කොහොමද අවතල බහුවස්සයක් හදන්නේ පාද හතරකින්? ඔන්න බලන්න. මෙතන 1යි, මෙතන 1යි. එතකොට පාද හතරක් ගත්තාම පාද හතරකින් අවතල බහුවස්සයක් අපිට හදන්න පුළුවන්. කොහොමද අවතල බහුවස්සයක් කියන එක අඳුරගත්තේ? මෙන්න මේ අභ්‍යන්තර කෝණයක්. අභ්‍යන්තර කෝණය කියන්නේ මෙන්න මේ කෝණය ළමයි. මේ තින් මෙන්න මේ කෝණය සරල රේඛාවකට වඩා වැඩි. 180කට වඩා වැඩි. හැමෝම දරුවෝ හොඳට තේරුම් ගන්න ඕනේ මේ කෝණය පරාවර්තිතයි. 180කට වඩා වැඩි. 180යි කියන්නේ ළමයි මේක සරල රේඛාවක් නම් 180යි. මේ බලන්නකෝ. මේ රේඛාව මෙහෙමම කෙලින් ගියා නම් එතකොට 180යි මේ කෝණය. මේක කෙලින් ගියා නම් මේක 180යි. මේක කෙලින් ගිහිල්ලා නැහැනේ. මේක මෙහෙ සරල රේඛාවක් පහු කරගෙන ගිහිල්ලා 180ට වඩා වැඩි මේ අභ්‍යන්තර කෝණය. ඒක නිසා තමයි මෙයාට කියන්නේ පරාවර්තිත කෝණයක් කියලා. අංශක 180ටත් වඩා වැඩි කෝණ තමයි පරාවර්තිත කෝණ කියලා කියන්නේ. එහෙනම් ළමයි මේකේ අභ්‍යන්තර කෝණයක් අංශක 180ට වඩා වැඩි. එහෙනම් මේක පරාවර්තිත කෝණයක් තියෙනවා. හොඳම උදාහරණය ඇතුළට AB ලා තියෙනවා. මේ ඇතුළට AB ලා මේ මෙතනින් දාලා පයින් පාරක් බහුවස්සයට. එතන මෙතන ඇතුළට AB ලා තියෙනවා. එහෙනම් මේක අවතල බහුවස්සයක්. තව එකක් අඳින්නම් මම. ඔන්න තව බහුවස්සයක් අඳිනවා. ඇතුළට AB ලා තියෙන එකක් මේ. ඔන්න මේ තව එකක් අඳිනවා. මේ බලන්න මට මේ හිතෙන තැන් වලට මම රේඛා අඳිනවා. ඔන්න තවත් අවතල බහුවස්සයක්. මේ බලන්නකෝ. මේ අවතල බහුවස්සය ගත්තොත් මේකෙත් ළමයි මේ අභ්‍යන්තර කෝණයක් පරාවර්තිතයි. මේ අභ්‍යන්තර කෝණෙත් පරාවර්තිතයි. පරාවර්තිත කෝණ දෙකක් තියෙනවා. එහෙනම් අවතල බහුවස්සයක ළමයි පරාවර්තිත කෝණ එකක් හෝ ඊට වැඩි ගණනක් තියෙන්න පුළුවන්. එහෙනම් අභ්‍යන්තර කෝණ එකක් හෝ ඊට වැඩි ගණනක් පරාවර්තිත කෝණ තියෙන්න පුළුවන්. දැක්ක ගමන් අඳුරන්න පුළුවන් අපිට මේකේ ඇතුළට එබිලා තියෙනවා නම් එයා අවතල බහුවස්සයක් කියලා. අපි තවත් අවතල බහුවස්සයක් ගන්න බලන්න. දැන් මම ගන්නවා තවත් අවතල බහුවස්සයක්. එතකොට හුමින්න මම තවත් එකක් අඳින්න තව අවතල බහුවස්සයක් වෙන පාටකින් අපි අඳිමු කොළ පාටින්. ඔන්න ළමයි තවත් එකක් අඳිනවා. තවත් අවතල බහුවස්සයක් අඳිනවා මම. තවත් එකක් අඳිනවා. විභාගයට ඇහුවොත් එimhe මෙම බහුවස්සය කවර වර්ගයේ බහුවස්සයක්ද කියලා කලිසමක් කියලා ලියනවද? එහෙම ලියනවද? එහෙම ලියන්නේ නැහැ. තේරෙනවද? මේක මොකද්ද මේ? අවතල බහුවස්සයක්. අවතල බහුවස්සයක්. මෙතන තියෙනවා ඇතුළට එබිලා මේ බහුවස්සය මේ හරිය අභ්‍යන්තර කෝණයක් පරාවර්තිතයි. එහෙනම් අවතල බහුවස්සයක්. මේ තව එකක් අඳින්නම් මේ බලන්න. මේකත් අවතල බහුවස්සයක්. මේ ඇතුළට එබිලා තියෙනවා. ඉතින් මේ අවතල බහුවස්සයක විශේෂිත වූ කරුණක් තියෙනවා. මොකද්ද? ඔන්න බලන්න ළමයි. මේකේ තියෙන විශේෂිත වූ දේ තමයි මේ බහුවස්සයේ මත ලක්ෂ දෙකක් ලකුණු කරනවා. ඔන්න ලක්ෂ දෙකක් ලකුණු කරාම මේ ලක්ෂ දෙකක් ලකුණු කරලා යා කරන රේඛාව මෙන්න යා කරා රේඛාවක්. මේ රේඛාව බහුවස්සයෙන් එළියටත් ටිකක් ගිහිල්ලා මේ හරිය බහුවස්සයෙන් එළියට ගිහිල්ලා බහුවස්සයෙන් පිටතට යා හැකිය කියලා කිව්වේ ඒකයි. අවතල බහුවස්සයක් ඇතුළත ලක්ෂ දෙකක් යා කරන රේඛාව බහුවස්සයෙන් පිටතට යා හැකිය. අපි බලමු තව එකක් මේ බහුවස්සයෙන් මේ තැන් දෙක ලකුණු කරලා. එතකොට මේක බලමු පිටතට යනවාද කියලා. මේක බලමු පිටතට යනවාද කියලා.
ඒකෙත් එළියට ගිහිල්ලා මේ හරිය. ඉතින් කාට හරි කියන්න පුළුවන් නේ ඇයි සර් මේ දෙක යා කරොත් එළියට යන්නේ නැහැ නේ කියලා. මේ බලන්නකො මේ දෙක යා කරොත් එහෙම එළියට යන්නේ නැහැ නේ ඇතුළෙමනේ තියෙන්නේ කියලා. ඔව් ඇතුළේ තියෙන තැන් ඕන තරම් තියෙනවා. එළියටත් යන්නේම තියෙන්න පුළුවන්. එක රේඛාවක් හරි තියෙන්න පුළුවන් එළියට යන. ලක්ෂ දෙකක් යා කරන හැමතිස්සෙම ලක්ෂ දෙකක් යා කරාම ඇතුළෙම තියෙන්නේ නෑ ළමයි. ඇතුළේ තියෙන ඒවත් තියෙනවා එළියට යන ඒවත් තියෙනවා අවතල බහුවස්ත්‍ර වල. දැන් මේක ගත්තොත් මේ රේඛාවෙන් දාම මේ කැල්ලක් එළියට ගිහිල්ලා. මෙතනින් රේඛාවක් ඇඳොත් එළියට ගිහිල්ලා. එහෙනම් අවතල බහුවස්ත්‍ර මේ දෙක ඇඳොත් මේ කලිසමෙන් එළියට ගිහිල්ලා මේ කැල්ලක් නේ අවතල බහුවස්ත්‍රය. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? අවතල බහුවස්ත්‍රයක් කියලා කියන්නේ මොකද්ද? පරාවර්තිත කෝණ එකක් හෝ වැඩි ගණනක් තියෙන්න ඕනේ. ඊගාවට විශේෂ කරුණක් ඇතුළත ලක්ෂ දෙකක් යා කරන රේඛාව බහුවස්ත්‍රයෙන් පිටතට යා හැකිය. අවතල බහුවස්ත්‍රයක් සෑදීමට අවම වශයෙන් පාද 4ක්වත් තියෙන්න ඕනේ. පාද 3කින් හදන්න බෑ. තේරෙනවද? මේ මම බොහොම මහන්සියලා තමයි මේ රූප සටහන ඇඳලා හදලා දාලා තියෙන්නේ මේ. හරි? right. ඊගාවට කියනවා උත්තල බහුවස්ත්‍රය. ඔන්න උත්තල අවතල. ඔයගොල්ලන් සයන්ස් වලට අහලා තියෙනව නේද? උත්තල කාච අවතල කාච කියලා. උත්තල කාච කියන්නේ මේ එළියට නෙරලා තියෙන ඒවා. අවතල කියන්නේ ඇතුළට එබිලා තියෙන කාච. හරි? එතකොට දැන් මේක බලන්න උත්තල බහුවස්ත්‍ර. මේවයි හැම එක්කෙනෙක්ම එළියට තමයි උල් වෙලා තියෙන්නේ. ඇතුළට එබිලා නැහැ. නේද? ඇතුළට එබිලා නැහැ. මේ හැම කෝණයක්ම අභ්‍යන්තර ඇතුළත කෝණයක් ගත්තොත් ඒවා අංශක 90ට අඩුයි. එක්ක සුළු කෝණයක්. නැත්නම් 90යි ඍජු කෝණයක්. නැත්නම් 90ට වැඩි 180ට අඩුයි මහා කෝණයක්. 180ට වැඩි පරාවර්තිත කෝණ නෑ ළමයි මේ උත්තල බහුවස්ත්‍ර වල. එහෙනම් කුඩාම උත්තල බහුවස්ත්‍රය වෙන්නේ ත්‍රිකෝණය වෙනවා. හරි? ත්‍රිකෝණය මෙයාට කියනවා චතුරස්‍රය. මෙයා පාද 5ක් පංචාස්‍රයක්. මෙයා මොකද්ද? අටපට්ටමක්ද? නෑ මෙයා පාද 6යි ෂඩස්‍රයක්. තේරෙනවද? අටපට්ටම එහෙම කියන්නේ නෑ. තේරෙනවද? මේ බලන්න. ඕනෑම උත්තල බහුවස්ත්‍රයක ඇතුළත ලක්ෂ දෙකක් යා කරන රේඛාව බහුවස්ත්‍රයෙන් පිටතට නොයයි. දැන් මේකේ ඕනම ලක්ෂ දෙකක් යා කරොත් එළියට යන්නේ නැහැලු. දැන් බලමුද අපි මේකේ චෙක් කරලා. එළියට යනවාද කියලා. ඔන්න මම තැන් දෙකක් මාක් කරන්න යන්නේ. හරි? ඔන්න මම මෙතන එක තැනක් මාක් කරා, මෙතන තැනක් මාක් කළා. දැන් යා කරලා බලමු. මේක ඇතුළෙමයි තියෙන්නේ. තව එකක් යා කරලා බලමු. ඇතුළෙමයි තියෙන්නේ. මේක යා කරත් ඇතුළේ. කොහොම යා කරත් ඇතුළෙමයි තියෙන්නේ. එළියට යන්නේ නැහැ. මේ එළිය ලක්ෂකුයි ඇතුළේ ලක්ෂකුයි යා කරන්න එපා මෙහෙම. හරි? ඕනම ඇතුළේ තැන් දෙකක් ලකුණු කරොත් අනිවාර්යෙන්ම මේ ඕනම තැන් දෙකක් ලකුණු කරනවා. යා කරන රේඛාව ඇතුළේ තියෙන්නේ. මෙන්න තවත් තැන් දෙකක් ලකුණු කරා. යා කරන රේඛාව ඇතුළේ තියෙන්නේ. ඔන්න තවත් තැන් දෙකක් ලකුණු කරා ඇතුළේ තියෙන්නේ. තවත් තැන් දෙකක් ඇතුළේ තියෙන්නේ. ඕගලන්ට ඕන තැන් දෙකක් ලකුණු කරලා යා කරලා බලන්න. ඇතුළේමයි තියෙන්නේ. මේකෙත් බලමු. මේ දෙක ලකුණු කරලා යා කරමු ඇතුළේ. මේ තැන් දෙක යා කරමු ඒත් ඇතුළේ. මේ තැන් දෙක ඇතුළේ. මෙතනයි ඒත් ඇතුළේ. මෙතනයි ඒත් ඇතුළේ. එහෙනම් මේකේ කොයි තැන් දෙක ඇතුළේ තැන් දෙකක් ලක්ෂ දෙකක් යා කරොත් බහුවස්ත්‍රයෙන් පිටතට යන්නේ නැහැ. ඒක ළමයි ඉතා වැදගත් સિદ્ધාන්තයක් වෙනවා. ඔන්න හොඳට මතක තියාගන්න ඕනේ හැම දරුවෙකුම මම මේ කියලා දෙන දේවල්. හරි? තාම මුකුත් ලියන්න දුන්නේ නැහැ. මම මේ තාම විස්තර කරනවා. හරි? මේක අභ්‍යන්තර කෝණය කියන්නේ ඇතුළේ කෝණයට, බාහිර කෝණය කියන්නේ මෙන්න මේ පිටත කෝණයට. එතකොට මේ 9 වෙනි ශ්‍රේණියට හදපු එකක් නිසා මේක මෙතනින් එහා තව විස්තර කළා මම ඔයගොල්ලෝ මේකේ දාලා තියෙනවා ටියුට් එකේ. මේවා ඔයගොල්ලන්ට නැහැ. මේ කෝණ හොයන ඒවා විස්තර කරලා මේ දාලා තියෙනවා. හරි? right. එහෙනම් දැන් අපි ආයියන් අපේ පාඩමට. අපි මේ අපේ පාඩම තමයි මේ තිබ්බේ. දැන් බලමු බහුවස්ත්‍රයක් ගැන අපි දැන් ඉගෙන ගත්තා. ඊගාවට කියනවා බහුවස්ත්‍රයක් සෑදී ඇති එක් රේඛා ඛණ්ඩයෙහි පාදයක් ලෙසත් පාද දෙකක් හමුවන ලක්ෂයක් එහි ශීර්ෂයක් ලෙසත් හැඳින්වේ. මෙන්න මේ සරල රේඛා ඛණ්ඩයක් පාදයක් කියලා කියනවා. මේ පාදයක් පාද තුනක් තියෙනවා මේකේ. මේකේ පාද හතරක් තියෙනවා. මේකේ පාද 1 2 3 4 5ක් තියෙනවා. එතකොට මේ පාද දෙකක් හමු වෙන තැන ශීර්ෂයක් කියලා අපි ඉගෙනගෙන තියෙනවා. අපි කෝණ නම් කරලා තියෙනවා. ඒ පාඩම් අපි කලින් පළවෙනි වාරෙත් ඉගෙනගෙන තියෙනවා. ඊගාවට බහුවස්ත්‍රයක සරල රේඛා ඛණ්ඩ වලින් සංවෘත වී ඇති පෙදෙස නිල් පාටින් දක්වා ඇති පෙදෙස වෙන්නේ මේ බහුවස්ත්‍රයේ ඇතුළත පිහිටි පෙදෙස ලෙසත්
ඉතිරි පෙදෙස රෝස පාටින් දක්වා ඇති බහුවස්සේ පිටත පිහිටි පෙදෙස පිටත පෙදෙස ලෙසත් හැඳින්වෙනවා කියලා කියනවා. මේ තියෙන්නේ බාහිර පිටත තියෙන පෙදෙස, නිල් පාටින් තියෙන්නේ ඇතුළත තියෙන පෙදෙස. ඉතින් ඒක ඕන කෙනෙකුට තේරෙනව නේද? පොඩි ළමයෙකුගෙන් ඇහුවත් මේක ඇතුළේ පෙදෙස මොකද්ද පිටත පෙදෙස මොකද්ද කියලා කියයි ඒගොල්ලන් නේද? ඒක තේරෙනවනේ. right. තා මොනවද තියෙන්නේ කියලා බලමු අපි මේකේ. අපි විශේෂ දේවල් මේක සරල රේඛා මේ කැපිලා තියෙනවා. ඉස්සෙල්ලා කිව්වනේ මෙහෙම කැපිලා තිබ්බොත් ළමයි මේක බහුවස්සයක් වෙන්නේ නැහැ. මෙහෙම කැපෙන්න බෑ. මේ බලන්න ඔන්න මේ බලන්න A ලක්ෂය බහුවස්සේ ඇතුළත පිහිටි ලක්ෂයක්, B ලක්ෂයේ බහුවස්සේ මත පිහිටි ලක්ෂයක්, මත කියන්නේ උඩ. C ලක්ෂයේ බහුවස්යෙන් පිටත පිහිටි ලක්ෂයක් වෙනවා. මේක ඇතුළත පිහිටි ලක්ෂයක්, මේක බහුවස්සේ මත තියෙන ලක්ෂයක්, මේක බහුවස්යෙන් පිටත තියෙන ලක්ෂයක් එළියේ තියෙන්නේ. බහුවස්සයක එක් ශීර්ෂයේ පාද දෙක අතර බහුවස්සය තුල පිහිටි කෝණය එහි කෝණය ලෙස හැඳින්වේ. මෙන්න මේ පාද දෙකක් අතර මෙන්න මේ තියෙන කෝණයේ ඉඩ ප්‍රමාණය ලක්ෂයේදී හැදෙන එයාට අපි කියනවා කෝණයක් කියලා. එක් ශීර්ෂයේ පාද දෙක අතර බහුවස්සය තුල පිහිටි කෝණය එහි කෝණයක් ලෙස හැඳින්වෙනවා කියලා කියනවා. ඊගාට කියනවා මෙහි දැක්වෙන ඒ රූපයේ මෙන්න මේ A කියන රූපයේ සරල රේඛා ඛණ්ඩ තුනක් එක ලක්ෂයකදී හමු වී ඇත. මෙන්න මෙතනදී මේ බලන්න ළමයි. මෙන්න මෙතනදී සරල රේඛා ඛණ්ඩ තුනක් හමු වෙලා තියෙනවා. ඔයගලන්ට පෙන්වන්න ඕනේද සරල රේඛා ඛණ්ඩ තුන මොනවද කියලා? ඔන්න එක සරල රේඛා ඛණ්ඩයක්. මෙන්න එකක්. හරි. ඊගාවට ඔන්න අපි තව එකක් බලමුද? ඔන්න කොළ පාට එකකුත් තියෙනවා. ඔන්න තව සරල රේඛා ඛණ්ඩයක්. තවත් එකක් බලමුද? ඔන්න තව සරල රේඛා ඛණ්ඩයක්. මේක එකක්, මේක තව සරල රේඛා ඛණ්ඩයක්, මේක මේ තියෙන තව සරල රේඛා ඛණ්ඩයක්, මේක රතු පාට එක තවත් සරල රේඛා ඛණ්ඩයක්. මේ පේනව නේද? එතකොට ළමයි සරල රේඛා ඛණ්ඩ කීයක් තියෙනවද? නිල් පාට එක එකක්, කොළ පාට එක එකක්, රතු පාට එක එකක්. සරල රේඛා ඛණ්ඩ තුනක් එක ලක්ෂයකදී හැදිලා තියෙනවා. එහෙනම් මෙයා බහුවස්ත්‍රයක් වෙන්නේ නැහැ. බහුවස්ත්‍රයක් ගැන අපි කතා කරා මුලින්. මේ බලන්න මුලින් බහුවස්ත්‍ර ගැන කතා කරා අපි. එතකොට කිව්වා නේද? මේ බලන්න සරල රේඛා ඛණ්ඩ තුනකින් හෝ බහුවස්ත්‍රයකදී අනිවාර්යයෙන්ම එක ලක්ෂයකදී සරල රේඛා එක ලක්ෂයකදී හමු වෙන්න පුළුවන් සරල රේඛා දෙකයි. සරල රේඛා තුනක් හමු වෙන්න බෑ. එක ලක්ෂයකදී මේ ලක්ෂයේදී සරල රේඛා දෙකයි. හරි? මේ බලන්න මෙම තල රූප සියල්ලම සරල රේඛා ඛණ්ඩ වලින් සංවෘත වී ඇත. තවද මෙම තල රූප වල සරල රේඛා ඛණ්ඩ ඡේදනය නොවේ. මේ ඡේදනය වෙන්නේ සරල රේඛා. හරි? සරල රේඛා ඛණ්ඩ ඒ කියන්නේ මේවා ඡේදනය වෙන්නේ මෙන්න මෙහෙම කැපෙන්නේ යා කරාම. හරි? ඊගාවට එක් ශීර්ෂයකදී හමුවන්නේ සරල රේඛා ඛණ්ඩ දෙකක් පමණි. මේ දෙකක් පමණි. එහෙනම් මේකේ තුනක් හම්බ වෙලා තියෙනවා. එහෙනම් මෙයා බහුවස්ත්‍රයක් නොවේ. මේවා ඡේදනය වෙලා මේ කැපිලා එකකට එකක් මෙහෙම හරහට කැපිලා ගිහිල්ලා තියෙනවා නා රේඛා. එතකොට ඒකත් බහුවස්ත්‍රයක් නොවේ. එහෙනම් මේ ළමයි බහුවස්ත්‍ර විදිහට ගන්නේ නැහැ. ඔන්න හොඳට මතක තියාගන්න ඕනේ. හරි? එක ශීර්ෂයකදී රේඛා ඛණ්ඩ තුනක් තිබ්බොත් එයාත් බහුවස්ත්‍රයක් වෙන්නේ නැහැ. රේඛා මෙන්න මෙහෙම හරහට ක්‍රොස් වෙලා ගිහින් තියෙනවා නම් ඒකත් අපි බහුවස්ත්‍රයක් විදියට ගන්නෙ නැහැ. මෙන්න බහුවස්ත්‍ර තියෙනවා. මේ බලන්න ත්‍රිකෝණය, චතුරස්‍රය, පංචාස්‍රය, ෂඩස්‍රය මම අර ඉස්සෙල්ලා පෙන්නුවේ. ඒවම තමයි. මේ තියෙන්නේ මේවා බහුවස්ත්‍ර මේ තියෙන්නේ. මෙන්න බහුවස්ත්‍ර මේ ත්‍රිකෝණය, චතුරස්‍රය, පංචාස්‍රය, ෂඩස්‍රය මම ඉස්සෙල්ලා පෙන්නපු ටික. ඒ ටිකම තමයි මේ තියෙන්නේ. හරි? right. දැන් අපි බලමු මොනවද මේ තියෙන්නේ කියලා. 14 එක අභ්‍යාස. පාද 3ක් තියෙනවා නම් එයාගේ නම ත්‍රිකෝණයක්. පාද 4ක් තියෙනවා නම් එයාගේ නම චතුරස්‍රයක්. පාද 5ක් තියෙනවා නම් පංචාස්‍රයක්, 6ක් තියෙනවා නම් ෂඩස්‍රයක්, 7ක් නම් සප්තාස්‍රයක්, 8ක් නම් අෂ්ටාස්‍රයක්, 9ක් නම් නවාස්‍රයක්, 10ක් නම් දසාස්‍රයක්, 11ක් තිබ්බොත් 11 කියන්නේ එහෙම නැහැ. පාද 11යි කියලාමයි කියන්නේ. 10ට යනකල් තමයි මේ නම් දාලා තියෙන්නේ. හරි? ඊගාට අපෙන් අහනවා කෝණ කීයක් තියෙනවද කියලා, ශීර්ෂ සංඛ්‍යාවක් කීයද කියලා අහනවා.
ත්‍රිකෝණයක් ගත්තම ළමයි මේ ත්‍රිකෝණයට ශීර්ෂ 3යි කෝණ 3යි. චතුරස්‍රයක් ගත්තොත් චතුරස්‍රයට ශීර්ෂ 4යි කෝණ 4යි පාද 4යි. පංචාස්‍රයක් ගත්තොත් කෝණ 5යි පාද 5යි ශීර්ෂ 5යි. ෂඩස්‍රයක් ගත්තොත් පාද 6යි කෝණ 6යි ශීර්ෂ 6යි. එහෙනම් ළමයි මේවා සමාන වෙන්න ඕනේ. එහෙනම් ත්‍රිකෝණය කියන්නේ පාද 3යි නම් කෝණ 3යි ශීර්ෂ 3යි. පාද 4යි නම් චතුරස්‍රයට කෝණත් 4යි ශීර්ෂත් 4යි. පාද සංඛ්‍යාව 5යි පංචාස්‍රයට කෝණත් 5යි ශීර්ෂත් 5යි. මම එකක් කරලා පෙන්නන්නද පංචාස්‍රයක් ඇඳලා. ඔන්න බලන්නකෝ. බලමු පංචාස්‍රයක් ඇඳලා. මම පංචාස්‍රයක් අඳින්න. 1යි 2යි 3යි 4යි 5යි. ඔන්න පංචාස්‍රයක් ඇඳලා. හරි. දැන් මේ පංචාස්‍රයේ බලමු කෝණ කීයක් ශීර්ෂ කීයක් තියෙනවද කියලා. ඔන්න එක ශීර්ෂයක්. මේ ඔයගොල්ලෝ රවුම් කරන්න එපා මෙහෙම. හරි. ඔන්න තව එකක් 2යි 3යි 4යි 5යි. ඔන්න ශීර්ෂ පහක් තියෙනවා. කෝණ කීයක් තියෙනවද කියලා බලමු. කෝණ 1යි 2යි 3යි 4යි 5යි. මේ තියෙන කෝණ. පාද ගණන මේව තමයි පාද. මේ තියෙන පාද 1යි 2යි 3යි 4යි 5යි. මේ පාද 5යි. පාද ගණන 5යි. කෝණ කීයක් තියෙනවද බලන්න. 1යි 2යි 3යි 4යි 5යි. කෝණත් 5යි. ශීර්ෂ 1යි 2යි 3යි 4යි 5යි. ශීර්ෂත් 5යි. එහෙනම් ළමයි ඕනම බහුවස්ත්‍රයක කෝණ ගණන, පාද ගණන, ශීර්ෂ ගණන මොකද වෙන්නේ? සමාන වෙනවා. පැහැදිලිද මේවා? එහෙනම් මේ වගුව පුරව ගන්න පුළුවන් නේද? මම ඔයගලන්ට ගෙදර වැඩක් විදියට තියන්නද මේක? එකක් පංචාස්‍රය අපි දැන් කරපු එක පංචාස්‍රයේ කෝණ 5යි ශීර්ෂත් 5යි. අනික ඒවත් ඒ වගේ ඔයගලන්ට තියෙන පුරවන්න. මම එකක් විතරයි මේ පිරෙව්වේ. පාද 5යි පංචාස්‍රයක් කෝණත් 5යි ශීර්ෂත් 5යි. අනික ඒවත් ඒ විදිහටම පුරවන්න තියෙන්නේ. එතකොට දශාස්‍රයක් ගත්තොත් දශාස්‍රයට පාද 10යි නම් කෝණත් 10යි ශීර්ෂත් 10යි තියෙන්නේ. ඔන්න මම දෙකක් පිරෙව්වා. එහෙනම් ඔයගොල්ලන් මේක අභ්‍යාසයක් විදියට ගෙදරදී හදන්න මේ ටික තියාගන්න ඕනේ. හරි? බලමු ඊගාවට අහන්නේ මොනවද කියලා. කියන්නේ මොකද්ද කියලා. වගුව පිටපත් කරගෙන කෝණ සංඛ්‍යාව සහ ශීර්ෂ සංඛ්‍යාව දැක්වෙන තීරු සම්පූර්ණ කරන්න කියලා කියනවා. ඉහත වගුවේ සඳහන් එක් එක් වර්ගයේ බහුවස්ත්‍රයක් අඳින්න කියලා කියනවා. එක් එක් බහුවස්ත්‍රයේ ශීර්ෂ ඉංග්‍රීසි හෝඩියේ ලොකු කැපිටල් අක්ෂර වලින් නම් කරන්න කියනවා. එහි පාද සහ කෝණද නම් කරන්න කියලා කියනවා. ඔන්න බලන්න මොකද්ද මේ කියන්නේ කියලා. ඉහත වගුවේ එක් එක් වර්ගයේ බහුවස්ත්‍රයක් අඳින්න කියලා කියනවා. ඒ කියන්නේ පළවෙනි එක අඳින්න ඕනේ ත්‍රිකෝණයක්. දෙවෙනි එක අඳින්න ඕනේ චතුරස්‍රයක්. ඒ විදිහට මෙන්න මෙහෙමයි. බලන්නකො ළමයි. පළවෙනි එකට අඳින්න ඕනේ ත්‍රිකෝණයක්. ඔන්න මම ත්‍රිකෝණයක් ඇඳා. ඊගාවට දෙවෙනි එකට අඳින්න ඕනේ චතුරස්‍රයක්. 1යි 2යි 3යි 4යි. පාද 4ක් තියෙන එකක් අඳිනවා. ඊගාට අඳින්න ඕනේ පංචාස්‍රයක්. පාද 5ක් 1යි 2යි 3යි 4යි 5යි. පංචාස්‍රයක් ඇඳා. ඊගාට අඳින්න ඕනේ ෂඩස්‍රයක්. පාද 6ක් තියෙන එකක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි. පාද 6ක් තියෙන එකක්. ඊගාට පාද 7ක් තියෙන එකක්. පාද 7ක් තියෙන එකකුත් අඳින්න ඕනේ. හරි? සප්තාස්‍රය. ඔන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ඊගාට පාද මේක 6යිද තියෙන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6 වෙලා මම එන්නේ 7ක් 6ක් වෙලා ඒක නේද? ඒක අයින් කරලා දාන්න. ඊගාට අපි බලමු 7ක් තියෙන එකක් අඳිමුන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ඒකෙත් 6 වුණා. මේ කම්පියුටරේ හරියන්නේ නේද? බලමු තව එකක් අඳින්න බලමු ආයි. බලන්න ළමයි. ඉතින් මම 6ක් තියෙන එකක් අඳින්නම්. රුල තියෙනවා නම් ගැටලුවක් නැහැ. හරි? 1යි 2යි 3යි 4යි 5යි 6යි. 6 නම් එයා හරියට හදලා දෙනවා නේද?
හත බලමු අපි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. එඩේ හරියන්නේ. හරි. ඕගොල්ලන් හදන්න රූල තියලා අඳින්න 7ක්. මෙන්න මෙහෙම අඳිමු අපි රූල තියලා. මම අඳින්න රූල තියලා හරියන්නේ. ඔන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. දැන් හරිය නේද 7ක්? දැන් 7ක් තියෙනවා මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. අපි අඳිමු 8ක් තියෙන එක. එන්නේ අමාරුයි. හරි? අමාරුයි කියන්නේ බහුවස්සේ මේ පාද ගාන වැඩි වෙන අඳින්න අමාරුයි. ලොකුවට අඳින්න වෙන්නේ එතකොට. මම 1යි ඊගාවට 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඔන්න 8ක් තියෙන එකක් යන්න. ඊගාට 9ක් තියෙන එකකුත් අඳිමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඔන්න 9ක් තියෙන එකකුත් ඇඳලා. හරි. අපි 10ක් තියෙන එකකුත් අඳිමු. 10ක් තියෙන එකකුත් අඳින්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි ඔන්න 10යි. දැක්ක නේද? පාද ගාන 100ක් වගේ එකක් ඇන්දොත් එහෙම රවුම වගේ පෙනෙයි අපිට. රවුමක් නෙමෙයි හරි. ඒ වගේ පෙනෙයි. මේක අඳින්න අමාරුයි ළමයි. නමුත් අඳින්න පුළුවන්. ගොඩක් පොඩි වුණොත් අඳින්න බෑ. මේ කෝණ මහා කෝණ ඉතාලම විශාල කරලා අඳින්න ඕනේ. එතකොට තමයි අපිට අඳින්න ලේසි. රයිට් මම මේ ටික මකලා දාන්නම්. මේ ටික විතරක් තියන්නම්. දැන් අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. මේක තව කියනවා ඒගොල්ලන් ඉහත වගුවේ සඳහන් එක් එක් වර්ගයේ බහුවස්සයක් අඳින්න ඕනේ නැන්දා. එක් එක් වර්ගයේ බහුවස්සේ ශීර්ෂ ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අක්ෂර වලින් නම් කරන්න. ඒ මොනවද ඒ කියන්නේ? ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අක්ෂර A B C ඔන්න ඔහම නම් කරන්න ඕනේ. මේක A B C D කියලා නම් කරමු. එහෙම නැත්නම් අපි ගමු ඊගාව එක නම් කරමු P අන්න P අකුර මොකක්ද උනේ? P Q R S T. එහෙම නැත්නම් I A B C D E F ඕන විදිහකට මෙන්න මේ විදිහට නම් කරන්න කියලා කියන්නේ. ඊගාවට කියනවා එහි පාද හා කෝණද නම් කරන්න. එහෙනම් මේ තියෙන්නේ පාද. මේ තියෙන්නේ පාද. මේ තියෙන්නේ කෝණ. මෙන්න මෙහෙම නම් කරන්න කියලා කියන්නේ. මේකේ මේ තියෙන්නේ පාද. මේ තියෙන්නේ කෝණ. කෝණ මෙන්න මෙහෙම මාක් කරන්න. මේ කෝණ. මේකේ මේ තියෙන්නේ කෝණ. මේ කෝණ. මේවා කෝණ. හරි? මේ තියෙන්නේ කෝණ. මේ තියෙන්නේ පාද. පාද තියෙනවා 5ක්. කෝණක් තියෙනවා 5ක්. හරි? මේ විදිහට තමයි කරන්න තියෙන්නේ. ඊගාවට දෙවෙනි ප්‍රශ්නේ බලන්න මොකක්ද කියලා. සෙන්ටිමීටර් 5ක් පමණ පළල කඩදාසි පටි 4ක් කපා ගන්න. සෙන්ටිමීටර් 5ක් පමණ පළල කඩදාසි පටි 4ක් කපා ගන්න. ඒවා සුදුසු පරිදි නැවීමෙන් ත්‍රිකෝණයක්, චතුරස්‍රයක්, පංචාස්‍රයක් හා ෂඩස්‍රයක් ලබාගෙන ඒවා නැමුන් දාර දිගේ කපා ගන්න. ඒවා පොතෙහි අලවන්න. ඒක ක්‍රියාකාරකමක් විදිහට කරන්න තියෙන්නේ. හරි? right. එහෙනම් මේ ටික සම්පූර්ණ කරගන්න පුළුවන් ඔයගලන්ට ගෙදරදී. දැන් ඊගාවට උත්තල බහුවස්ත්‍ර සහ අවතල බහුවස්ත්‍ර ඔන්න දැන් තමයි පාඩමට එන්නේ. අන්න මම කියපු වැඩේ මේගොල්ලෝ කරලා. මේ බලන්න ලක්ෂ දෙකක් යා කරා රේඛාව ඇතුළෙමයි තියෙන්නේ. මේ බහුවස්ත්‍රය ඇතුළෙමයි. එහෙනම් මෙයා උත්තල බහුවස්ත්‍රයක්. මේ කොයි තැන් දෙක යා කරත් ඇතුළේ ඉන්නවා නම් ඒක අනිවාර්යෙන්ම උත්තල බහුවස්ත්‍රයක් වෙනවා. මෙන්න අවතල බහුවස්ත්‍රයක්. මේ ලක්ෂ දෙකක් යා කරන රේඛාව බහුවස්ත්‍රයෙන් එළියට ගිහිල්ලා එහෙනම් මෙයා අවතල බහුවස්ත්‍රයක් වෙලා. පැහැදිලි නේද?
දැන් ඔන්න උත්තල බහුවස්ත්‍ර අවතල බහුවස්ත්‍ර ගැන තමයි මේකේ දීලා තියෙන්නේ. හරි? ඊගාවට තියෙනවා සවිදි බහුවස්ත්‍ර ගැන. right. මේ ටික තමයි ඒකේ තියෙන්නේ. right. දැන් අපි නෝට් එක ලියන්න ගමු. හැමෝම ලියා ගන්න මාතෘකාවක් විදියට ඉස්සෙල්ලාම සරල රේඛීය තල රූප කියලා. ඉක්මනට ලියා ගන්නකෝ. හැමෝම ලියා ගන්න මාතෘකාවක් සරල රේඛීය තල රූප. ලියාගන්න සරල රේඛා ඛණ්ඩ තුනකින් හෝ සරල රේඛා ඛණ්ඩ තුනකින් හෝ ඊට වැඩි ගණනකින් සරල රේඛා ඛණ්ඩ තුනකින් හෝ ඊට වැඩි ගණනකින් සමන්විත සංවෘත සරල රේඛීය තල රූපයක් බහුවස්ත්‍රයක් ලෙස හැඳින්වේ. ඔන්න බහුවස්ත්‍රයක් කියන එකේ අර්ථ දැක්වීම. සරල රේඛා ඛණ්ඩ තුනකින් හෝ ඊට වැඩි ගණනකින් සමන්විත සංවෘත සරල රේඛීය තල රූපයක් බහුවස්ත්‍රයක් ලෙස හැඳින්වේ. පහලින් තරුවක් දාලා ලියා ගන්න. බහුවස්ත්‍රවල සරල රේඛා ඛණ්ඩ ඡේදනය වී ගමන් නොකරයි. බහුවස්ත්‍රවල සරල රේඛා ඛණ්ඩ ඡේදනය වී ගමන් නොකරයි. ඡේදනය වී ගමන් නොකරයි. ඒ කියන්නේ මෙන්න මෙහෙම ඡේදනය වෙන්න බෑ. මෙහෙම ඡේදනය වෙන්න බෑ සරල රේඛා ඛණ්ඩ. මේ විදිහට කැපෙන්න බෑ කියන එකයි කියන්නේ. ඡේදනය වෙන්න බෑ. සරල රේඛා ඛණ්ඩ ඡේදනය වී ගමන් නොකරයි. ඡේදනය වෙන්න බෑ. කැපෙන්න බෑ. හරි? ආයි පහලින් තරුවක් දාලා ලියා ගන්න. එක් ශීර්ෂයකදී හමුවන්නේ සරල රේඛා ඛණ්ඩ දෙකක් පමණි. 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 ඊට පස්සේ ළමයි අපි මේක පැහැදිලි වෙන්න මෙන්න මේ ටික ලියාගමු. බහුවස්ත්‍ර වෙන දේවල්. ඔන්න බහුවස්ත්‍ර වන දේවල්. බහුවස්ත්‍ර වන බහුවස්ත්‍ර නොවන දේවල්. බහුවස්ත්‍ර වන බහුවස්ත්‍ර නොවන. ඔන්න බලන්න. බහුවස්ත්‍ර වෙන බහුවස්ත්‍ර නොවන. දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මේක බහුවස්ත්‍රයක්. මේ ත්‍රිකෝණය. මේකත් බහුවස්ත්‍රයක්. මේකත් බහුවස්ත්‍රයක්. මේක අවතල බහුවස්ත්‍රයක්. මේකත් බහුවස්ත්‍රයක්. මේ විදිහටම අඳින්න ඕනේ. හරි? මේ ඔක්කොම බහුවස්ත්‍ර. එතකොට බහුවස්ත්‍ර නොවන දේවල් මොනවද කියලා බලමු. බහුවස්ත්‍ර නොවන දේවල්. මේක ඇයි බහුවස්ත්‍රයක් වෙන්නේ නැත්තේ? මේක විවෘතයි. මේ සංවෘත නෑ, විවෘතයි. එහෙනම් මෙයා බහුවස්ත්‍රයක් නෙවෙයි. ඊගාවට අපි ගත්තොත් එහෙම මේක සරල රේඛා වලින් නෙමෙයි හැදිලා තියෙන්නේ. එහෙනම් එයත් බහුවස්ත්‍රයක් වෙන්නේ නේ. සරල රේඛා වලින් නෙමෙයි හැදිලා තියෙන්නේ. ඒකත් බහුවස්ත්‍රයක් නෙමෙයි. ඊගාවට මේක බලන්න. ඔන්න මේක.
ඔන්න සරල රේඛා දෙකක් කැපිලා මේ ක්‍රොස් වෙලා මෙහෙම ක්‍රොස් වෙන්න බෑ. එහෙනම් මේකත් බහුවස්සයක් වෙන්නේ නේ. මේකත් බහුවස්සයක් වෙන්නේ නේ. තවත් එකක් ගමු. පොඩියට අඳින්න. මේ බලන්න. මේකේ සරල රේඛා ඛණ්ඩ තුනක් එක ශීර්ෂයකදී හැදිලා තියෙනවා. සරල රේඛා ඛණ්ඩ තුන මොකද්ද? එකක් මෙන්න මේ රතු පාට රේඛාව. තවත් එකක් මෙන්න මේ කහ පාට රේඛාව. පෙනේද කහ පාට? පේනව නේද? තවත් එකක් මෙන්න මේ කළු පාට රේඛාව. මම කහ පාට එක අයින් කරලා නිල් පාට දාන්න. මේ බලන්න. මෙන්න සරල රේඛා ඛණ්ඩ තුනක් එක ශීර්ෂයකදී හමු වෙලා තියෙනවා. එක ශීර්ෂයකදී මෙන්න මේ ශීර්ෂයේදී මෙන්න මේ ශීර්ෂයේදී හමු වෙලා තියෙනවා. සරල රේඛා ඛණ්ඩ තුනක්. මෙන්න මෙතනදී. මේ ඒ රතු පාට එකක්, නිල් පාට එකක්, කළු පාට එකක්. ඕගලන්ට පුළුවන් නම් පාට තුනකින් අදගත්තට කමන්නේ එතනදී මේ ගානේදී. මේක කැපිලා. ඒක නිසා බහුවස්සයක් වෙන්නේ. මේක සරල රේඛා නෙමෙයි. ඒක නිසා බහුවස්සයක් වෙන්නේ. මේක විවෘතයි. ඒක නිසා බහුවස්සයක් වෙන්නේ. එහෙනම් මෙන්න බහුවස්ත්‍ර වන දේවල්, මෙන්න බහුවස්ත්‍ර නොවන දේවල්. ඉක්මනට මේක ඇඳගන්න. ලියාගන්න මාතෘකාවක් උත්තල බහුවස්ත්‍ර සහ අවතල බහුවස්ත්‍ර. ඊට පස්සේ ලියාගන්න ළමයි මාතෘකාවක් උත්තල බහුවස්ත්‍ර. උත්තල බහුවස්ත්‍ර. උත්තල බහුවස්ත්‍ර. ඊගාට උපමාතෘකාවක් වගේ ලියාගන්න උත්තල බහුවස්ත්‍ර. උත්තල බහුවස්ත්‍ර. උත්තල බහුවස්ත්‍ර. ඊට පස්සේ ලියාගන්න ළමයි ඔන්න උත්තල බහුවස්ත්‍ර කියලා ලියාගන්න මාතෘකාවක්. මම රූල් ටිකකුත් ගහගන්නද? right. උත්තල බහුවස්ත්‍ර කියලා මාතෘකාවක් ලියාගන්න. ඒකේ යටතේ ලියාගන්න ළමයි බහුවස්ත්‍රයක සෑම අභ්‍යන්තර කෝණයක්ම බහුවස්ත්‍රයක සෑම අභ්‍යන්තර කෝණයක්ම අංශක 180ට වඩා අඩු නම් අංශක 180ට වඩා අඩු නම් ඒක පුළුවන් නම් හයිලයිට් කරගත්තත් කමන්නේ. අංශක 180ට වඩා අඩු නම් එනම් පරාවර්තිත කෝණ නොවේ නම් වේ නෙමේ නොවේ නම් පරාවර්තිත කෝණ නොවේ නම් පරාවර්තිත කෝණ කියලා කියන්නේ 180ට වඩා වැඩි ඒවට. පරාවර්තිත කෝණ නොවේ නම් එවැනි බහුවස්ත්‍ර උත්තල බහුවස්ත්‍ර වේ. එවැනි බහුවස්ත්‍ර උත්තල බහුවස්ත්‍ර වේ. පහලින් තරුවක් දාලා ලියා ගන්න.
කුඩාම උත්තල බහුවස්ත්‍රය. කුඩාම උත්තල බහුවස්ත්‍රය. ත්‍රිකෝණය වේ. ත්‍රිකෝණය වේ. කුඩාම උත්තල බහුවස්ත්‍රය ත්‍රිකෝණය වේ. කුඩාම උත්තල බහුවස්ත්‍රය ත්‍රිකෝණය වේ. කුඩාම උත්තල බහුවස්ත්‍රය ත්‍රිකෝණය වේ. ආයි තරුවක් දාලා ලියා ගන්න. ආයි තරුවක් දාලා ලියා ගන්න. උත්තල බහුවස්ත්‍රයක උත්තල බහුවස්ත්‍රයක උත්තල බහුවස්ත්‍රයක ඇතුළත ඇතුළත උත්තල බහුවස්ත්‍රයක ඇතුළත ඕනෑම ලක්ෂ දෙකක් උත්තල බහුවස්ත්‍රයක ඇතුළත ඕනෑම ලක්ෂ දෙකක් උත්තල බහුවස්ත්‍රයක ඇතුළත ඕනෑම ලක්ෂ දෙකක් යා කරන රේඛාව බහුවස්ත්‍රයෙන් පිටතට නොයයි. මේක ඉතා වැදගත්. හරි? උත්තල බහුවස්ත්‍රයක මේක උත්තල බහුවස්ත්‍ර වල විතරයි. උත්තල බහුවස්ත්‍රයක ඇතුළත ඕනෑම ලක්ෂ දෙකක් යා කරන රේඛාව ඕනම ලක්ෂ දෙකක් යා කරන රේඛාව ඕනම ලක්ෂ දෙකක් යා කරන රේඛාව බහු අස්රයෙන් පිටතට නොයයි. බහුවස්ත්‍රයෙන් පිටතට නොයයි. බහුවස්ත්‍රයෙන් පිටතට නොයයි. බහුවස්ත්‍රයෙන් පිටතට නොයයි. ඊට පස්සේ ලියා ගමු. ඊට පස්සේ උත්තල බහුවස්ත්‍ර ටිකක් අපි අඳිමු. උත්තල බහුවස්ත්‍ර ටිකක් අඳිමු. පළවෙනි උත්තල බහුවස්ත්‍රය තමයි ත්‍රිකෝණය. ඊගාව එක තමයි චතුරස්‍රය. ඊගාව එක තමයි පංචාස්‍රය. ඊගාව එක තමයි ෂඩස්රය. තව තියෙනවා මේ ටික විතරක් ලියා ගමු. මේකට අපි කියනවා ත්‍රිකෝණය. ත්‍රිකෝණය. මේක පාද හතරක්. චතු කියන්නේ හතරට. චතුරස්‍රය. පංච කියන්නේ පහට. පාද පහක් තියෙනවා. පංචාස්රය. ෂඩ් කියන්නේ හයට. ෂඩස්රය. ෂඩස්රය. මේකේ ඕනෑම ලක්ෂ දෙකක් යා කරන රේඛාව ඕනම ලක්ෂ දෙකක් AB ඕනම ලක්ෂ දෙකක් යා කරන රේඛාව බහුවස්ත්‍රයෙන් පිටතට නොයයි. මේක බහුවස්ත්‍රයෙන් පිටතට යන්නේ ඕනම ලක්ෂ දෙකක් යා කරොත් බහුවස්ත්‍රයෙන් පිටතට යන්නේ නැහැ. මේ ටික ඉක්මනට අඳ ගන්න ළමයි. එක් වෙලාවක් දෙන්නේ ඉක්මනට අඳ ගන්න. ඊගාවට ලියා ගන්න ළමයි මාතෘකාවක් අවතල බහුවස්ත්‍ර. අවතල බහුවස්ත්‍ර. අවතල බහුවස්ත්‍ර. ඒකේ යටතේ ලියා ගන්න. ඒකේ යටතේ ලියා ගන්න යම් බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ
අභ්‍යන්තර කෝණ යම් බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ එකක් හෝ වැඩි ගණනක් එකක් තිබ්බත් කමන්නේ වැඩියෙන් තිබ්බත් කමන්නේ එකක් හෝ වැඩි ගණනක් එකක් හෝ වැඩි ගණනක් යම් බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ එකක් හෝ වැඩි ගණනක් අංශක 180ට වැඩි කෝණ අංශක 180ට වැඩි කෝණ එනම් පරාවර්තිත කෝණ තිබේ නම් පරාවර්තිත කෝණ තිබේ නම් එවැනි බහුවස්ත්‍ර අවතල බහුවස්ත්‍ර වේ. එවැනි බහුවස්ත්‍ර අවතල බහුවස්ත්‍ර වේ. එවැනි බහුවස්ත්‍ර අවතල බහුවස්ත්‍ර වේ. අවතල බහුවස්ත්‍ර වේ. යම් බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ එකක් හෝ වැඩි ගණනක් එකක් වුණත් කමන්නේ වැඩියෙන් තිබ්බත් කමන්නේ අංශක 180ට වැඩි කෝණ නම් එනම් පරාවර්තිත කෝණ නම් තිබේ නම් එවැනි බහුවස්ත්‍ර අවතල බහුවස්ත්‍ර වේ. අවතල බහුවස්ත්‍ර වේ. පහලින් ලියා ගන්න ළමයිනි. පහලින් ලියා ගන්න. කුඩාම අවතල බහුවස්ත්‍රය. කුඩාම අවතල බහුවස්ත්‍රය පාද 4ක් ඇත. කුඩාම අවතල බහුවස්ත්‍රයට පාද 4ක් ඇත. අවතල බහුවස්ත්‍රයක් සෑදීමට අවම වශයෙන් පාද 4ක්වත් තිබිය යුතුයි කියන්න පුළුවන්. කුඩාම අවතල බහුවස්ත්‍රයට පාද 4ක්වත් තියෙන්න ඕනේ. උත්තල බහුවස්ත්‍ර වල නම් පාද 3න් පුළුවන් ත්‍රිකෝණයේ උත්තල බහුවස්ත්‍රයක් එනවා. කුඩාම අවතල බහුවස්ත්‍රයට පාද 4ක් ඇත. ආයි තරුවක් දාලා ලියා ගන්න. අවතල බහුවස්ත්‍රයක ඇතුළත ඕනෑම ලක්ෂ දෙකක් අවතල බහුවස්ත්‍රයක ඇතුළත ඕනෑම ලක්ෂ දෙකක් යා කරන රේඛාව බහුවස්ත්‍රයෙන් පිටතට යා හැකිය. මේකේ ඊටාම වැදගත් ළමයි ඇතුළත අවතල බහුවස්ත්‍රයක ඇතුළත ඕනෑම ලක්ෂ දෙකක් යා කරන රේඛාව බහුවස්ත්‍රයෙන් පිටතට යා හැකිය. උත්තල බහුවස්ත්‍ර වල නම් එහෙම පිටතට යන්නේ ඇතුළෙමයි. අවතල බහුවස්ත්‍රයක එහෙම එළියට යන්න පුළුවන්. අවතල බහුවස්ත්‍රයක එහෙම එළියට යන්න පුළුවන්. උදාහරණ අවතල බහුවස්ත්‍ර වලට උදාහරණ ටිකක් අපි අඳගමු. අවතල බහුවස්ත්‍ර වලට උදාහරණ ටිකක් අඳගමු අපි.
ඔයගොල්ලෝ රූල තියලා අඳින්න මම නිකන් අඳින්නම් වෙලාව යන නිසා මෙන්න මෙහෙම 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 අපිට ගන්න පුළුවන් එකක් මේ පාද හතරක් තියෙනවා මේක අභ්‍යන්තර කෝණය පරාවර්තිත කෝණයක් අභ්‍යන්තර කෝණය පරාවර්තිත කෝණය තව එකක් ගත්තොත් මම තව එකක් අඳින්නම් ඔයගොල්ලෝ රූල තියලා අඳින්න ඕනේ මේකේ පරාවර්තිත කෝණ දෙකක් තියෙනවා මේ එකයි මෙතන එකයි දෙකක් තියෙනවා මේ වගේ ඇතුළට එබිලා තියෙන ඒවා ඒ කියන්නේ මෙන්න මේ පරාවර්තිත කෝණ මේ මෙතන පරාවර්තිත කෝණයක් මෙතන පරාවර්තිත කෝණය තියෙනවා නම් ඒක අවතල බහුවස්ත්‍රයක් මෙන්න බහුවස්ත්‍රයේ ඇතුළත ලක්ෂයක් A මෙන්න තවත් ඇතුළත ලක්ෂයක් B මේ දෙක යා කරන රේඛාව බලන්න ළමයි බහුවස්ත්‍රයෙන් එළියට ගිහින් තියෙනවා මේ බහුවස්ත්‍රයෙන් එළියට ගිහිල්ලා තියෙනවා එහෙනම් උත්තල බහුවස්ත්‍රයක කවදාකවත් මෙහෙම එළියට යන්නේ නැහැ මේ බහුවස්ත්‍රයෙන් පිටතට ගිහිල්ලා මේ රේඛාව මේ තැන් දෙක යා කරොත් ඒත් එළියට යනවා මෙතනයි යා කරොත් එළියට යන්නේ නැහැ එළියට යන තැනුත් තියෙනවා යන්නේ නැති තැනුත් තියෙනවා අවතල බහුවස්ත්‍ර වල උත්තල බහුවස්ත්‍ර නම් කොතන ලකුණු කරත් යන්නේ නැහැ එළියට එහෙනම් උදාහරණ කියලා මේ දෙකත් ඇඳ ගන්න පැහැදිලිව ඇඳ ගන්න තියාගන්න ළමයි මාතෘකාවක් සවිදි බහුවස්ත්‍ර තියාගන්න එක යටතේ ඊටාම වැදගත් මේක සියලුම පාද දිගින් සමාන වූද සියලුම පාද දිගින් සමාන වූද සියලුම කෝණ විශාලත්වයෙන් සමාන වූද සියලුම පාද දිගින් සමාන වූද සියලුම කෝණ විශාලත්වයෙන් සමාන වූද බහුවස්ත්‍ර සවිදි බහුවස්ත්‍ර වේ සියලුම පාද දිගින් සමාන වූද සියලුම කෝණ විශාලත්වයෙන් සමාන වූද බහුවස්ත්‍ර සවිදි බහුවස්ත්‍ර වේ දැන් ළමයි අපි ගත්තොත් එහෙම පළවෙනි සවිදි බහුවස්ත්‍රය වෙන්නේ පළවෙනි එක සමපාද ත්‍රිකෝණය සමපාද ත්‍රිකෝණයක් කියලා කියන්නේ ළමයි සියලුම පාද දිගින් සමානයි සියලුම කෝණ විශාලත්වයෙන් සමානයි ඕගොල්ලන් ගත්තොත් මේ හැම පාදයක්ම දිගින් සමානයි මේ හැම කෝණයක්ම සමානයි මේක මැන්නොත් අංශක 60 එනවා මේ කෝණ තුනම සමානයි සියලුම පාද දිගින් සමානයි සියලුම කෝණ සමානයි සමපාද ත්‍රිකෝණය තමයි පළවෙනි සවිදි බහුවස්ත්‍රය වෙන්නේ ඊගාවට දෙවෙනි එක වෙන්නේ ළමයි සමචතුරස්‍රය තමයි දෙවෙනි සවිදි බහුවස්ත්‍රය වෙන්නේ සමචතුරස්‍රය. අපි ගත්තොත් එහෙම සමචතුරස්‍රයක පාද හතරම දිගින් සමාන වෙනවා ළමයි. මේ පාද හතරම දිගින් සමාන වෙනවා කෝණ හතරමත් සමාන වෙනවා ඍජු කෝණ වෙනවා මේ සියලුම පාද දිගින් සමානයි. පාද හතරම සමානයි. ඒ වගේම සියලුම කෝණ විශාලත්වයෙන් සමාන වෙනවා. කෝණත් 90 තියෙන්නේ. එතකොට මේකේ පාද හතරක් තියෙන එක්කෙනා තමයි සවිදි එක්කෙනා සමචතුරස්‍රය. මේකේ ඊටා වැදගත් පහත චතුරස්‍ර සවිදි බහුවස්ත්‍ර නොවේ
පහත චතුරස්‍රය. බලමු පහත චතුරස්‍රය මොනවද කියලා. ඍජුකෝණාශ්‍රය කියන්නේ විශේෂිත වූ චතුරස්‍රයක්. ඇයි එහෙනම් මේකට ගන්න බැරි සවිදි? මේ කෝණ හතරම සමානයි. හැබැයි කෝණ හතර සමාන වුණාට පාද සමාන නැහැ. මේ පාද දෙක සමාන වුණාට මේ පාද දෙක සමාන වුණාට මේ පාදයට මේ පාදේ සමාන නැහැ. මේ පාද දෙක දිගින් වෙනස්. එහෙනම් මේ ඍජුකෝණාශ්‍රය අපිට සවිදි බහුවස්ත්‍රයක් විදියට ගන්න බැහැ ළමයි. ඊගාට අපි බලමු තවත් එකක්. අපි බලමු තවත් එකක් සවිදි බහුවස්ත්‍රයක් වෙන්නේ නැති එකක්. මේ බලන්න. මෙන්න මේක සමාන්තරාශ්‍රය රොම්බසය ගමුකෝ අපි සමාන්තරාශ්‍රය පැත්තකට තියලා. රොම්බසය පාද හතරම සමානයි මේ රොම්බසේ. හැබැයි සවිදි වෙන්නේ නෑ ළමයි. හේතුව තමයි පාද හතර සමාන වුණාට කෝණ සමාන වෙන්නේ නෑ. මේ කෝණයට මේ කෝණේ සමාන වෙනවා. හැබැයි මේ කෝණේ මහා කෝණයක්. මෙයත් මහා කෝණයක්. මේ දෙන්න මෙයා සුළු කෝණයක්. මෙයා මහා කෝණයක්. මේ කෝණ අඳුරනනේ මෙයා සුළු කෝණයක්. මෙයා මහා කෝණයක්. කෝණ වෙනස්. කෝණ වෙනස් වෙනවා පාද සමාන වුණාට. එහෙනම් මෙයා සවිදි වුන්නේ නෑ. මෙයාගේ කෝණ සමානයි පාද සමාන නැහැ. එහෙනම් මෙයත් සවිදි නෑ. සවිදි වෙන්න නම් කෝණත් සමාන වෙන්න ඕනේ, පාදත් සමාන වෙන්න ඕනේ. සියලුම පාද දිගින් සමාන වෙන්න ඕනේ. සියලුම කෝණ විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ. මෙනම් මේ සමචතුර මේ බහුවස්ත්‍ර දෙක සවිදි වෙන්නේ නැහැ. මෙයා ඍජුකෝණාශ්‍රය මෙයා සමාන්තර රොම්බසේ සමාන්තරාශ්‍රයත් මේ වගේ රොම්බසය කියමු අපි මෙයාට පාද හතර සමාන නිසා රොම්බසය මේගොල්ලන් සවිදි වෙන්නේ නැහැ. ඊගාට තුන්වෙනි සවිදි බහුවස්ත්‍රය තමයි පාද පහක් තියෙන සවිදි පංචාශ්‍රය. සවිදි පංචාශ්‍රය ලියන්න එපා ළමයි බලන්න. හරි බලා ගන්න. සවිදි පංචාශ්‍රය. සවිදි පංචාශ්‍රය. එතකොට මේක ගත්තොත් එහෙම සවිදි පංචාශ්‍රය. ඔන්න 1 2 3 4 5යි. සවිදි පංචාශ්‍රය මෙන්න පාද පහම සමානයි. මේ පාද පහම සමානයි. ඒ වගේම තමයි ළමයි මේකේ කෝණත් සමානයි. මෙයා 108යි නම් මෙයත් 108යි, මෙයත් 108යි, මෙයත් 108යි, මෙයත් 108යි. මේ කෝණ පහම සමාන වෙනවා. මම තවත් එකක් ඇඳලා පෙන්නන්නම්. තවත් එකක් මෙයා ගත්තාම මේ බලන්න මෙහෙම එනවා, මෙහෙම එනවා, මෙහෙම එනවා, මෙහෙම එනවා, මෙහෙම එනවා. ඒකත් අනිත් පැත්තටම හැදුනා. අපි නිකන් මේ විදිහට ගමු. මේ සරල රේඛා කියලා හිතන්න. මේක ළමයි මේ පාද හතරම සමානයි. හැබැයි මෙතන ඍජු කෝණයක්, මෙතන මහා කෝණයක්, මෙතන සුළු කෝණයක්. ඒක සවිදි වෙන්නේ නෑ ළමයි. මේක සවිදි වෙන්නේ නෑ. මේ බලන්නකෝ. ඔයගලන්ට ඒක පැහැදිලි නැත්නම් මම ආයෙ ඉඳලා පෙන්නන්නම්. මේ බලන්න ඉක්මනට. ඔන්න. මේකයි 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 මේකයි. මේ බලන්නකෝ දැන් පැහැදිලි පේනවනේ. දැන් මේකේ ළමයි මෙතන තියෙන්නේ ඍජු කෝණයක්. මෙතන තියෙන්නේ ඍජු කෝණයක්. මෙතන මහා කෝණයක්. මෙතන සුළු කෝණයක්. කෝණ වෙනස්. පංචාශ්‍රයක්. මේ දිගවල් සමානයි. දිග සමාන වුණාට කෝණ වෙනස්. එහෙනම් මෙයා සවිදි ගණයට වැටෙන්නේ නැහැ. එහෙනම් සවිදි පංචාශ්‍රයේ මේ විදිහටමයි එන්න ඕනේ. එකක් හොඳට මතක තියාගන්න ඕනේ. හරි? ඊගාවට හතරවෙනි එක අපි ගත්තොත් එහෙම ඊගාව එක සවිදි ෂඩාශ්‍රය. සවිදි ෂඩාශ්‍රය පාද 6ක් තියෙන සංවෘත තල රූපය තමයි සවිදි ෂඩාශ්‍රය. මෙන්න සවිදි ෂඩාශ්‍රය. මේකේ පාද 6ම සමානයි. සියලුම පාද දිගින් සමානයි. ඒ වගේම හැම කෝණයක්ම සමානයි. එක්කෙනෙක් 120 නම් අනික් කෝණයත් අංශක 120 වෙන්නේ. හැම කෝණයක්ම සමානයි. සවිදි ෂඩාශ්‍රය. ඊගාව එක්කෙනා සවිදි පද 7ක් තියෙන එක සප්තාශ්‍රය. සවිදි සප්තාශ්‍රය, සවිදි අෂ්ටාශ්‍රය, සවිදි නවාශ්‍රය, සවිදි දසාශ්‍රය. ඒවා තමයි ළමයි සවිදි රූප වෙන්නේ. එහෙනම් මේවා තමයි සවිදි බහුවස්ත්‍ර. මේකේ වැදගත්ම දේ තමයි සවිදි වෙන්න නම්
සියලුම පාද දිගින් සමාන වූද සියලුම කෝණ විශාලත්වයෙන් සමාන වූද බහුවස්ස වෙන්නම ඕනේ. අද අපි කරේ සරල රේඛීය තල රූපවල පළවෙනි කොටස. අපි අනිත් දවසේ මේ පාඩමේ දෙවෙනි කොටස කරලා මේ පාඩම සම්පූර්ණයෙන්ම ඉවර කරමු. එහෙනම් අදට පන්ති ඉවරයි ළමයි. සියලු දෙනාටම ආයුබෝවන්. ආයුබෝවන් සර්. ආයුබෝවන් සියලුම දෙනාට.